ලෞතර බුද්ධත්වයේ කියලා කියන්නේ ලේසියෙන් මිනිස්සෙට ලබා ගන්න බැරි අවස්ථාවක්. ලෞතර බුද්ධත්වයට පත් වෙනවා කියලා කියන්නේ ආත්ම භාව සිය ලක්ෂ භූමියට වඩිනවා. එදා මේ භූමියේ ඉඳින ලංකාව කියලා නෙවෙයි සීලල දීප කියලා. ලංකාවට වැඩම කළා සබ්දේදුන්ට අන කරනවා. පටිච්චසමුප්පාද දේවින්ද ලංකායන් මම සාසන සබ්දේදුන්ට කියනවා මම මේ අවබෝධ කරගත් උත්තම ධර්මයේ අවුරුදු 5000ක් කල ආරක්ෂා කරන්නේ මේ සීල දීපවාසී මිනිස්සු. හිතලා බලන්න අපි මොන තරම් ගැටුම් ආරවුල් ස්වාභාවික විපත් මේ හැම දෙයකම මුල දෙලා. අවුරුදු 2000 ගණනක් නොකිලිටි ලෙස මේ ධර්මයේ ආරක්ෂා කරගෙන පරපුරට දායාද කරලා තියෙනවා. එවැනි උරුමයක් සහිත ජාතියක් මේ ලෝකෙ හොයාගන්න. ඒ නිසා මේ ලෝකයේ ඓතිහාසික ජාතියක් පමණක් නොවේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අභිෂේක කළ මේ බුද්ධ භූමිය සහ බුද්ධ භෝග ආරක්ෂා කිරීමට ජීවිත තුරුවන්ගේ ජීවිත පූජා කරපු ජාතියක්. අපි මේ ලෝකයේ ඉසේ පින්වත් භූමියක් නෙවෙයි. ඒක මහා පින්වත් භූමියක්. කොයි කලද තුනුරුවන් මුල් කරගෙන පිළිවෙතින් බෞද්ධත්වයේ තුල පිහිටලා කිනම් වූ නායකයෙක් කටයුතු කළාද ඒ හැම සමයකම රට ශාස්ත්‍රීයත්වයට පත් කරගන්නවා. මේ අතීත ශ්‍රී විභූතිය ගොඩනැගුණු හැම අවධියකම තුනුරුවන්ට මුල් තැන දීලා තුනුරුවන් ආරක්ෂා කරගෙන මේ සම්දරණය ආරක්ෂා කරනවා මේ ශාස්ත්‍රය ආරක්ෂා කොට පෝෂණය කරනවා කියලා දියුණු දීපු ඒ පිළිවෙත කරගත්තු හැම කෙනෙකුම සමේවලිය එළියපත් වුණා. අදවාදී බලවේග හැම තැනම ගොඩනැගිලා මේ සම්මාදිටික ධර්මයට විනකටින්න පටන් ගත්තා. ඒ නිසා දැන් ටික අධර්මයේ පරාජයට පත් වෙලා ධර්මයේ නැගිටින කාලය. අපිට විතරක් මේ මුළු ලෝකෙම මේ ධර්මයේ පිළිසරණ වෙනවා. මුළු ලෝකෙම. ඒ නිසා අපට වටිනාකමක් කියන්නේ අද දෙක නෙවෙයි. තව ටික කාලයක් යනකොට බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට අපි කොච්චර ආඩම්බර වෙන්න ඕනද? නොකිලිටි ලෙස ලෝකෙ එකම බෞද්ධ රටක්වත් මියන්මාරයේවත් තායිලන්තයේවත් භූතානයේවත් වෙනත් කිසිම රටක් නොකිලිටි ලෙස මේ ත්‍රිපිටක බුද්ධ වචනය ආරක්ෂා කරලා නැහැ. ඒක ආරක්ෂා කිරුවේ ඒ නිසා අපි මේ වෑයම කරන්නේ ඒ උතුම් සත්‍යධර්මයේ විනකටි ඒ අධර්මවාදී බලවේග පරාජයට පත් කරලා මේ උතුම් සම්මාදිට්ඨික ධර්ම මේ නොකිලිටි ලෙස ඊළඟ පරම්පරාවට උරුම කර දීමේ වගකීම විසින්තරාගෙන යටි වැඩ කරන්නේ. ඉතින් අපේ විහාරස්ථානයේ එන යන අතිත් එක සබදකම් තියෙන බුවක් උදවිය ඉන්නවා. පෞද්ගලිකව කිසිම මගේ බැඳීමක් නැහැ. පෞද්ගලිකව සම්මානකුත් නැහැ. මම අධිෂ්ඨානය ඇති කරගත්ත එක කාලෙක මගේ ජීවිතේ පත්‍ර යවුන වයස අවුරුදු 22 වෙනකොට මේ මුළු ජීවිතයම කැප කරන තුරුවන්ට එක අධිෂ්ඨානය. එතනදී ගොඩ නැගී පන්සල් නැගී එකක්වත් මගේ ඔළුවේ තිබුණේ නැහැ. ඉදා ඉඳලා අද දක්වා අධිෂ්ඨානයක් මම තිබුණා මම වැඩ කරන්න පුළුවන් හොඳම හයිය තියෙන කාර්යය මම මගේ විචු භූමිකාව මේ රට වෙනුවෙන් ගොඩනගනවා කියලා. ගුරුපත් මේ මතය රජයේ දේවල් ඕන නැහැ.
පන්සල් දායකයන් මේ මොනවද? මේ ගේට්ටුවේ ගිහින් යනකොට මේ පන්සල් ඔක්කොම තියලා යනවා. කිසි දෙයක් අරගෙන යන්නේ නැහැ. මම වැඩ කෙරුවේ මේ මුළු රටේම දායකයෝ මගේ දායකයෝ. මම බුදුමැදුර තැන්නේ මගේ හදවතේ. මහ පොළොවේ හදවත බුදු කුටියක් කරගත්ත නිසා ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න මට හැකියාව ලැබුණා. ඇයි? බුදුහාමුදුරුවෝ තමයි මගේ ගුරුවරයා. ඒ පොගේ කාලේ කරදර බාධක වලට අපි මුහුණ දෙනකොට කොච්චර මේ රටේ මිනිස්සු ඇඬුවද කම්පා වුණාද? මගේ දැසක කවුරුත් කියන්නේ නැහැ. ඇයි? ඒ කැපකිරීම කරනකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයමයි අපිට පිළිහිට වෙන්නේ. ඒ ඕනෑම අභියෝගයකට සිනාසෙමින් මුහුණ දෙන්න. පාරමී කිරීම කියන්නේ ඒක තමයි. ඒ නිසා මම බරපතල විදිහට විශ්වාස කරනවා මට කැවරෙලා තියෙනවා සංසාරේ වගකීමක් විශ්වාස විදිහට කරන්න. මට පුළුවන් තරකේ උගා කාමුදුරුවන්ට වඩා හොඳ බුදුගුණ කියන්න පුළුවන්. හරිගායනා කරන්න පුළුවන්. කමනාන් දෙන්නත් පුළුවන්. වඩා අපලත් මණ්ඩපේ පිළිතුරන්නත් පුළුවන්. අනුශාසනාව කරන්නත් පුළුවන්. හැබැයි මගේ සියලු හැකියාවන් මම පැත්තකට දාලා ජාතිය වෙනුවෙන් මොකද මේ ධර්මය රැකෙන්න නම් ජාතිය රැකෙන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අංගුත්තර නිකායේ ඒක ධම්මපාලියේ. ඒක ධම්මපාලියේ හරි අපූර්ව විග්‍රහයක් කරනවා. මහණෙනි මිත්‍යා දෘෂ්ටිය තරම් භයානක පාපයක් තවත් නැහැ මේ ලෝකේ. ඒ මහා මිත්‍යා දෘෂ්ටිය නිසා පංචානන්තරේ පාප කර්මයකටත් වඩා මහා භයානක පාප කර්මයන් සිද්ධ වෙන්න පුළුවන් මේ මිත්‍යා දෘෂ්ටිකයන් තුළින්. ඒ නිසා මිත්‍යාව දුටුදැන ඊට ගණන කරන්න කියලා කිව්වේ. ඒ සම්පමත්තානි කියලා නිකන් මේ පුරතලෙමින් තියෙන මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා බුදුහාමුදුරගේ ළඟ හිටපු සාරිපුත්ත අපි කියන්නේ අද සෞදේශවල භූමිකා දෙකක් තිබුණේ. අපි නියෝජනය කරන්නේ ඒ භූමිකා දෙකේ මුගලන් පරම්පරාව. ඒ කවුරුත් කතා කරන්නේ මුගලන් හාමුදුරුවෝ ඇසිසිය හෙළන සැනින් ප්‍රාතිහාර්යයට යනවා කියන ඉර්ධි ප්‍රාතිහාර්ය මොකක්ද මේ? අද වගේම තමයි මේ ධර්මයේ දේශනා කරන්න සම්මාදිට්ඨිය සම්මාදිට්ඨික ධර්මයේ විශ්වාසකට ගෙන යනකොට මිත්‍යා ධර්මයේ වැඩි. ඉතින් අද මෙහෙම නම් එදා බුදු සමයේ පහළ වෙච්ච සමයේ ඉන්දියාව වගේ සමාජයක කොහොම බලපෑමක් කොච්චර මිත්‍යා දෘෂ්ටියක් එක්ක හැප්පෙන්නේ නැද්ද බුදුහාමුදුරුවෝ. අර පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න දෙසරක් මිත්‍යා දෘෂ්ටියක් එක්ක හැප්පුණා කියන්නේ. මුගලන් පරම්පරාව තමයි ඒකට මුහුණ දුන්නේ. අපි කරන්නේ මුගලන්ගේ වැඩේ. මුගලන් හාමුදුරුවෝ කරපු වැඩේ. ඒකට අපිට සම්මානෙ නැහැ. ඒ කරන්නේ කලේ කපල සුද්ධ කළා මේක ආරක්ෂකයාගේ වැඩේ කරන්නේ. බණ කියන අයට බණ කියන්න, කමනහන් දෙන අයට ඒක කරන්න, යෝගාවචරයන්ට භාවනා කරන්න මේ මොන දේ කරන්න. වර්ණතෝලි දතුරුවත් තියාගත්තට පස්සේ සමාධියේ සමවැදෙන්න නම් ඒ කාට හෝ ඒ ශ්‍රද්ධාවන්තයාට බියක් ඇති නොවිය යුතුයි. මිත්‍යා දෘෂ්ටිකේ හිංසනයක් වෙන්නේ නැහැ කියලා. අපි මේ සම්පූර්ණ කරන්නේ බුද්ධ වචනේ ඉස්සක වෙන කාගවත් මේ දේශපාලනතරතු නෙවෙයි. අපේ නායකයා බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ගැන පෙන්නනවා මහණෙනි. අනායකා විනස්සන්ති. නායකයෙක් නැත විනස්සන්ති ඕනම ජාතිය සමාජයක් රටක් විනාශයි. නස්සන්ති බහුනායකා. නායකයෝ ගොඩක් හිටියම විනාශයි. දැන් අපි මේ පෞද්ගලික කාලේ කාල පරිච්ඡේදයේ තුන අපි අත්විඳින්නේ ඒක. රටක් වශයෙන් ගත්තා. ජාතික නායකයෙක් නේ. අපි නිකන් ඓතිහාසික ඔප්පුවක් හිල ගහගෙන කල්ලතෝරි වගේ ජීවත් වෙනවා. එතකොට රටක නායකයෙක් නැහැ. මේ මොනවාම විනාශ වෙනවා. මිනිස්සු හදාරන මොකක්ද මේ වෙන්නේ? මොකද ටිකදනේ. එතකොට මේ අවිද්‍යාත්මක පක්ෂ දේශපාලනයක් නිසා අපි බෙදිලා දුර්වල වෙලා වැඩෙන්න පුළුවන් නරකම දැනට ජාතියක් හැදෙන්න පහුගිය කාලේ ගන්නවා විතරක් නෙවෙයි ජාතියේ අභිමානයක් ඇති වුණා. ආත්ම ගෞරවයක් නැති වුණා අපට. ඒ විතරක් නෙවෙයි විශ්වකට මෙරටේ වැළලෙන ආදාහනය කරගන්න බැරි තරමට මේ මිත්‍යා බලවේග ඔළුව ඉස්සුවා. ඉතින් අපි මේ අනතුර දැක්කේ අපිට මේ අනතුර වඩා මුලින් පෙන්වුවේ
සෝමහාමුදුරුවෝ. උන්වහන්සේ දේශනාවන් කරන මේ සරෝජිනවල නේද අනේ අපි කරුණ කාලේ 1996 මට මේ පන්සල හම්බ වෙන්නේ 98. පන්සල හදන්න මට කොන්ක්‍රීට් සිමෙන්ති වල යට වුණා නම් මහා මන්දිර හදන්න තිබුණා. ඒ සියල්ල පැත්තකට කළා. මොන දේ කරන්න වටින්නේ රට කියන්නේ ජාතිය රැකෙනවා. ජාතිය රැකෙනවා තමයි මේ ධර්මය රැකෙන්නේ. ඒ නිසා අපි ධර්මයේ කියන අනුතර තේරුම් ගත්ත ජාතියේ තියෙන ජාතිය සංස්කෘතිය මේ වශයෙන් වර්ෂක බලවේග හඳුනාගත්තා. රාමක සසුරුකම් කරන බලවේග හඳුනාගත්තා. ඒවට අවිෂ්ඨානශීලීව මුණ දුන්නා. ඒක හරියට පන්සලේ ගන්නාරය වගේ. පන්සලේ ගන්නාරය කියන්නේ අල්ලි ගන්නාරය කියන්නේ අපේ සංස්කෘතියේ ඒක ගන්නාරය අපේ ජීවිතත් එක්ක බද්ධයි. අද නම් ඕනතරම් තාක්ෂණික දේවල් තියෙනවා, ඔරලෝසු තියෙනවා, දුරකථන තියෙනවා, වෙලාව ගන්න ගමිස්ස තේවා වෙලාවකට ගන්නාරය ගන්නවා. පූජා වෙලාවට මිනිස්සුන්ව සීලවන අපිට ගන්නාරය ගන්නකොට මේ පූජාවට, මේ තේවාවට, මේ වන්දනාවට කිසිම විද්‍යාවක් නැතුව ගන්නාරේ හයියෙන් ගහගෙන යනකොට මිනිස්සු ගන්නවා මේ ගන්නාරේ පූජාවට වෙන්න බෑ. මේ ගන්නාරේ තේවාවට වෙන්න බෑ. ඒ වගේ තමයි අපි පහුගිය කාලේ අර කරදරයක් හදවන්න ගන්නාරේ ගන්නවා වගේ මේ ජාතියට වෙමින් තියෙන අනතුරු දෙන්න බොහොම වේදනාවෙන් යටිදිගෙන් කෑගහන සිදුවනවා. මිනිස්සුන්ට දොස් කිව්වා. බැන්න මේ හාමුදුරුවෝ කියලා හිතුවා. යුද්ධ පුත්‍රයෝ කිව්වා. අපි සියල්ලට සිනහම සුසුමේ උත්තර දුන්න උපේක්ෂා සහගත. ඒ දොස් කිව්ව මිනිස්සු තමන්ට දුක් වේදනා ඒක තමයි ඒක බලාපොරොත්තු දුක්ඛාන්තයෙන් කෙරවල වෙනකොට අනේ අර හාමුදුරුවෝ ඇත්ත නේද මේ කෑ කාලේ කිව්වේ ප්‍රත්‍යක්ෂ කරගත්තා. අපිට මතකයි 1996 කාලේ සුදුනිගුම් තබලම් මාදී වගේ ව්‍යාපෘති තිබුණා. කවදාකවත් විවිධ දිනවල බෑ කිව්වා. අපි තරුණ හාමුදුරුවෝ විදිහට අපේ පශ්චාත් අධ්‍යාත්මික සියල්ල පැත්තකට දාලා උඩා කණ්ඩායම. එදා කවුරුත් විදිහට කියන්නේ අපි එළියට බහලා හැදුව මතයක් ත්‍ස්තවාදයේ පරාජය කළ හැකි පරාජය කළ යුතුයි. මේ මතය හදන්න පටන් ගත්තේ 96 ඉඳලා. හැබැයි ඒක ජයග්‍රහණය කෙරුවේ 2009. ඉතින් ඉතිරිවත් කාලේ නම් කාලේ නිකන් හිටියේ අපි ළඟට බැලුවා ඊළඟට ට්‍රෙන්ඩ් එක මොකක්ද? ඒ වගේ අධ්‍යයනය කළා, සාක්ෂි එකතු කළා. ඒ සියලු සාක්ෂි සාධක එකතු කරගෙන මෙන්න ඊළඟට මුණ දෙන්න වෙන අනතුර කියලා හඩපුරා ගිහිල්ලා අර මේ හයියෙන් ගන්නාරේ ගන්නවා වගේ මිනිස්සුන්ට මේක පහදු දුන්නා. ඒ වගේම අපි අනිෂ්ඨානයක් ඇති කරගත්තා 2014 හාමුදුරුවෝ 6,000ක් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයට ගෙනල්ලා අපි හාදනවා සිංහල නායකයෙක් කාටවත් නටවන්න බැරි වණන්න බැරි දේශපාලකයෙක් වුණ මිනිහෙක් මතේ හිතුවේ එකල ඒක ජයග්‍රහණය කිව්ව 2019 පිටවෙලාදෙනේ පන්සල් 10000ක් තියෙනවා. ඒක පන්සල් 7000 ඒක ආරම්භකට පෙළගස්සගත්තොත් ඒක පන්සලකින් ඡන්ද 1000ක් හැදුවොත් ඡන්ද 70 ලක්ෂයක් හදන්න පුළුවන්. ඒ කාර්යවත් ළඟ තනින් නොවැටි හදන්න පුළුවන් සිංහලයන්ට නායකයෙක්. මෙරට කවිස්සතව යුගයකට තල්ලු කරන්න නම් රට වට කළා බැට බැඳගන්න ඕන. මේ විද්‍යා දෘෂ්ටික බලවේග මූලධර්මවාදී ආක්‍රමණික උම්මත්තක බලවේග පරාජය කරන්න ඕන. ඒක කෙලින් මීයක් ඉන්නවා. දැන් අපි කරලා තියෙනවා. එයා පිටේ යන ඕනේ ඒක කියලා පිටුර ගන්න ඒක දිවෙන්න ඕනේ අපි අදාළ මතේ හැදුවා. අපි හිතන කාර්යයක් හිත පපුව දින මිනිස්සු එක එකතු වෙලා ඔය නායකයෝ මොන දෙයක් අපිට මොකද කියන්නේ හාමුදුරුවනේ කවදාකවත් උන් කරන්න බෑ අපිට පුළුවන් කරන්න පුළුවන් ඒ මතයමයි අපිට එක්ක කතා කරන්න බෑ දෙමළ සම්බන්ධයෙන් මුස්ලිම් සම්බන්ධයෙන්
ප්‍රශ්නයක් නෑ. මේ වගේ ඉන්නවා. මේක කරනවා. ඉතින් මම කියන්නේ හැදුවේ ඒ කැපකිරීම කරපු නිසා පන්සල මම හැරුණා. මිත්‍රකම් නැති වුණා. දායකයෝ නැති වුණා. ඒකත් කම්පනයක් නෙවෙයි. මොකද මේ ඔක්කොම රටේම දායකයෝ අපේ දායකයෝ කියලා හිතාගෙන මම මගේ පන්සල හැදුවේ නැති වුණාට අපි එළිය පන්සල වල දින 70ක් විතර. ඒ කාලේ කොච්චර සන්තෝෂයක්ද. ඉතින් ඒක නිසා අපි මේ කරන්නේ බුදුහාමුදුරුවෝ අපිට පවරපු රාජකාරිය. අපිට පවරපු රාජකාරිය. ඒ රාජකාරියේ පවරලා තියෙනවා අන්න මජ්ක්‍ධිම නිකායේ තියෙනවා. බොහොම ලස්සන සූත්‍රයක් මහා දුක්ඛ ස්කන්ධය කියලා. මේ ලෝකේ දුක්ඛ දෝමනස්යන්ගේ පිරෙන්න හේතුව ගැන බුදුහාමුදුරුවෝ දක්වන මහා දුක්ඛ ස්කන්ධය. මිත්‍යා දෘෂ්ටියේ ගොදුරු වීම නිසා රටවල් රට සමාජ මිනිස්සු මොනවද අවස්ථාවලද තත්ත්වය. ඉතින් අද බලන්නකෝ දැන් ඒක උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ දවස්වල මුළු ලෝකෙම සාලිත වෙලා ඉන්නවා මේ කොරෝනා වෛරසය ගැන නේද? බුදුහාමුදුරුවෝ අවුරුදු 2600 කට කලින් මේක දැක්කා. ඒක බොහොම ලස්සනට දක්වලා තියෙනවා දීඝනිකායේ මහා වග්ග පාළියේ. අද වගේ ඒකත් පිටපතින් උදන් දියතුනේ එක්තරා විශ්වාස පිටපත යනවා. පිටපත යන්නේ ප්‍රත්‍යන්ත දේශේ. ඒ කියන්නේ ප්‍රත්‍ය පහසුකම් අඩුම තැන. කණ්ඩ නැති. නුගුරු ආහාරයක් ලැබෙනවා. වෙනදා ආහාරයක් නෙමෙයි. එතන විපාක කරනකොට දැකලා පුරුදු සර්පයේ මස් බුදුහාමුදුරුවෝ ගිහිල්ලා බුදුහාමුදුරුවන්ට වඩා පිටපත හම්බෙලා තියෙන්නේ සර්පයන්ගේ මස්. බුදුහාමුදුරුවෝ තහනම් කරන සර්ප මස් අනුභවය. ඒක තහනම් කරලා කියනවා මේ සර්ප මස් අනුභව කිරීමෙන් මේසක් හන්දේ සර්ප මාංශ කවුරු හරි අනුභව කරනවා නම් අහිවාතක නමින් රෝගයක් වෙනවා. අහිවාතක රෝගය තමයි මේ කොරෝනා කියන්නේ. එතකොට ඒ අහිවාතක වැනි සත්ව මාංශයන් අනුභව කිරීම නිසා ඇති වෙන රෝගයන් හටගන්නා වූ අනුභව නොකළ යුතු මාංශ වර්ග 10ක් උගන්වලා තියෙනවා. ඒ කියනවා මජ්ක්‍ධිම නිකායේ ජීවක සූත්‍රය. මිනි මස් කන්න එපා. අලියන්ගේ මස් කන්න එපා. කිඹුලන්ගේ මස් කන්න එපා. අශ්වයන්ගේ මස් කන්න එපා. ඊළඟට මෘගයන්ගේ මස් කන්න එපා. බලු මස් කන්න එපා. සර්පයන්ගේ මස් කන්න එපා. ඔය මස් වර්ග 10ක් අතවල තියෙනවා. ඒක හිතන්න අද මේ ඔයාලට කලින් ලෝකේ ඇත්තනේ. මම ඊටද ඒ පොඩක් ගුරුවරයෙක් දැක්සලා ගිහින්දා එහෙම කරගෙන හලවන බහුව දවසක හොයාගත්ත මේ නාසායකනේ ආකාශයේ තියෙනවා කියන මේ කළු කුහර ගැන. බත්තල දෙනවා ආකාශ සම්බ කියන සූත්‍රය. ආකාශයේ තියෙන මේ කුහර ගැන කියනවා. ඉතින් අපි වැයම් කරන්නේ මේ මහා ධර්මය මිත්‍යා දෘෂ්ටික බලවේගවලින් ආරක්ෂා කරගන්න. ඉතින් මට පුළුවන්කම ලැබුණා භෞතික කාලේ මම හිතන්නේ බණ 1000ක් විතර කියන්නේ. පොලිසිය යනවා, උසාවිය යනවා, යනවා, එළියට එනවා, ආයෙත් එකම බණයි කියවරන්න පුළුවන්. එකම බණයි. ඒ බණ තමයි මිනිස්සු බුද්ධානුස්සතියේ පිළිපදින්නේ. ඔක්කොම මෙලේ ඥානසාරවල එකම බණ කියන. අනිත් ආවෝ විවිධ බණ කියනවා. මිනිස්සු එකම දේ තමයි කියන්නේ. ඒක තමයි ඒක ඔළුවට ගන්න. අවසානයේ මම පන්සලේ කරන මොනවාක් තිබුණේ නැහැ. මොකද ඒ කොළඹ වල තරම් පහසුකම් දෙනවා. අපි මේ තරගලේ ලක්වෙච්ච ප්‍රදේශවල සමහරවල් සති 6 කිලෝමීටර් 20000 දුර කියලා.
ඉතින් මේ ලෝකයේ ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. නම් මේක කියලා ඊළඟ කටයුතු සම්පූර්ණ කරනවා. ප්‍රධාන ආගම් හතරක් තියෙනවා. ඒ ප්‍රධාන ආගම් හතර අපේ රටේ ක්‍රියාත්මකයි. බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම්. මේ හැම ආගමක්ම ගොඩ නැගෙන්නේ නිකම්ම නිකන් නෙවෙයි. මේ හැම ආගමක්ම ගොඩ නැගෙන්නේ කාරණා දෙකක් උඩ. එකක් තමයි ඒ ආගම්වල උගන්වන ඉගැන්වීම්. නැත්නම් අපි ඒකට කියනවා ආගමික න්‍යාය. අනිත් පැත්තෙන් ඒ ආගම්වල උගන්වන භාවිතාවයි. ආගමික න්‍යායයි ආගමික භාවිතාවයි. මේ කරුණු දෙක මත තමයි ආගම් ගොඩ නැගෙන්නේ, ප්‍රවර්ධනය වෙන්නේ, ආරක්ෂා වෙන්නේ. එතකොට මේ හැම ආගමකටම අදාළ සුද්ධ ග්‍රන්ථ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඉස්ලාම් ධර්මයේ ගොඩ නැගෙන්නේ, ඉස්ලාම් ආගම ගොඩ නැගෙන්නේ කුරානයට අනුව. කුරානයේ තමයි මේ ටීචින් සහ ප්‍රැක්ටිසස් උගන්වලා තියෙන්නේ. කොයි ඒවද කරන්න ඕන, කොයි ඒවද අතහරින්න ඕන, මොකද්ද න්‍යාය භාවිතාව. කතෝලිකයන්ට බයිබලයේ තියෙනවා. කතෝලික සමාජයේ වුණේ මේ සංස්කෘතිය, සිරිත් ආචාර ධර්ම අවුරුදු වලට බයිබලයේ ඉගෙනීම් වලට අනුව. එතකොට හින්දු ආගම ගොඩ නැගෙන්නේ භගවද් ගීතාවට අනුව. භගවද් ගීතාවේ තමයි මේ හින්දුන්ගේ අවුරුදු සිරිත් ඒගොල්ලන්ගේ න්‍යාය භාවිතාව සම්පූර්ණ. ඒගොල්ලන්ගේ සුද්ධ ග්‍රන්ථය භගවද් ගීතාව. බෞද්ධ අපි ගොඩ නැගෙන්නේ ත්‍රිපිටක ධර්මයේ ඉගෙනීම් මත. ත්‍රිපිටක බුද්ධ වචනේ තමයි අපේ න්‍යායයේ සහභාගීතාවය. එතකොට දැන් අපි බලන්න ඕන බුදු සමයේ පහළ වෙලා අවුරුදු 500කට පස්සේ තමයි කතෝලික දහම ලෝකෙට පහළ වෙන්නේ. කතෝලික ආගම පහළ වෙලා අවුරුදු 500කට පස්සේ තමයි ඉස්ලාම් ආගම පහළ වෙන්නේ. එතකොට දැන් හිතන්න අද මුළු ලෝකෙම අපේ රට විතරක් නෙවෙයි. දියුණුවේ සම්මත හැම රටවල් ලෝකෙ මේ ඉස්ලාම් ප්‍රශ්නයක් ගැන කතා කරනවා. ඉස්ලාමිකයන් මොකද හැම රටකම ප්‍රශ්න. ඒක වෙන්නේ කොහොමද? අපිට කිසිම ගැටලුවක් නැහැ දෙවියනේ මේ මුස්ලිම් මිනිස්සුගේ පංචස්කන්ධත් ඒ මුස්ලිම් මිනිස්සුත් එක්ක. දැන් අපි රටේ ජීවත් වෙනවා ස්වදේශී සාම්ප්‍රදායික පාරම්පරික මධ්‍යස්ථ මුස්ලිම් මිනිස්සු. මිනිස්සු අපේ මිනිස්සු. නමුත් මේ මිනිස්සුගේ සමාජය දැන් අනුක්‍රමයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමට බලපාන හේතුව නොසොයා මේ ප්‍රශ්නට දේශපාලන උත්තර හොයන්න බෑ. දැන් 1947 ගොගල් කියන පූජකේ එංගලන්තේ ඉඳලා ලංකාවට ආවා. ලංකාවේ බෞද්ධයෝ ක්‍රිස්තියානියට හරවනවා. 815 වෙනට අල්ලගත්තා. 818 යාත්‍රී විද්‍යාලයට යන්න පෙරදුනා. සුදු අධිරාජ්‍යයේ ඉතෝ දැන් බෞද්ධයෝ ඉවරයි, සිංහලයෝ ඉවරයි, හොඳම වෙලාව ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල ගොඩනගන්න. ඒකයි ක්‍රිස්තියානි ධර්මයේ විශ්වාස කරනවා. ඒකේ ප්‍රමුඛයෙක් තමයි ගොගල් කියන පූජකයා. ගොගල් නැමැති පූජකයා ලංකාවට ඇවිල්ලා පොතක් ලිව්වා බුද්ධ ආගම සර්ව අසුභවාදී. නැගිටින්න බැහැ ධර්මයට අනුව බුද්ධ ආගමේ තියෙන වැරදි කියලා පොතක් ලිව්වහම මේ පොත හම් වෙන මිගෙට්ටුවත් ගුණානන්ද හම්. මිගෙට්ටුවත් හම්දුක බලනවා දෙයියනේ මේක ජනගත කළ විනාශයි. ඒ ධර්මයේ ඉවරයි. සේනා සංවිධානය කරන්න බැහැ සුදු අධිරාජ්‍යයට විරුද්ධව ඇයි විමුක්ති අරගෙන කඩගෙන සෙන්පති විනාශ වෙලා බොහොම සුළු පිළිසක් ඉන්නේ. කොහොමද මේ මිත්‍යාවට මුහුණ දෙන්නේ? මුල ඉඳලා අගට, අග ඉඳලා මුලට, මුල මැද අග නොපැකිලිව සදොස් තැන් දොස් කරගෙන හොඳට බයිබලයක් කියනවා. ඊට දැන් කියන්නේ අපට බුද්ධිවාදය, බුද්ධියෙන් තමයි මේ විද්‍යාව පහළ වෙන්න පුළුවන්. දැනුම අවිය කරගත්තා. ඒ අනුව තමයි පංච මහාවාදයේ කරලා එදා ආපුවේ කඩදෙනේ
සියවස් ගානකට පළවා හැකියි. ඒ පදනම අපි ඉඳලා තමයි තාම අපි කතා කරන්නේ. අපිට ඔය ඇගිල්ල දික් කරපු මිනිස්සු සමාලාවද දන්නේ නැහැ. මෙතන වික්ෂුන් වහන්සේලගේ භූමිකාව මොනවද හඳුන් කරන්නේ කියලා අහනවා. ඒක පාඩ කන්නාඩි දාගෙන මිගෙත්වත් හාමුදුරුවන්ට බැරි වුණා කොටහේලේ දීපදුත්තාරාමේ ඉඳලා ගාල්ලේ විද්‍යානන්දට යන්න. ඇයි මුළු මූදුබඩම මුළු තීරයම අත්පත් කරගෙන ඉන්නේ කතෝලිකයෝ. ඒ බලපෑම නිසා පෙරහැර කරන්න දුන්නේ නැහැ. අන්තිමට මෝල්ගස් වල පොඩි ගණගෙන පෙරහැර කරන්න සිද්ධ වුණා. කොටහේලේ අන්තිමට කොහොමද මේ ධර්මයේ රකින්න හාමුදුරුවෝ කැපුනේ? මිගෙත්වත් හාමුදුරුවෝ දුම්කොළ වෙලෙන්දෙත් වගේ විශ්වලා කරනවා. සූරපරම යන්න බෑ. ඒතරම් පීඩන. ඔයාලා සමහරවිට කියලා යන්න බෑ වගේ තමයි. මිගෙත්වත් හාමුදුරුවෝ දුම්කොළ වෙලෙන්දෙත් වගේ විශ්වලාගෙන සිවුරයි අන්දේ තුන් සිවුර අරගෙන මොකද ඔතන දුම්කොළ විලියස් ගහනවා. ගහලා මිනිලක බලන කුසයිද ඔළුවේ ජටාව බැලගෙන දුම්කොළ වගේ කුසයිද යනවා. කොටේ ඉඳලා ඒ යනකම මොකද කාම සංවිධානය කරපු තැන අසහනවල තියෙනවා. මොනවද ඒකට දොරතුරු කියලා ඉතින් තමයි දොරතුරු ගන්නවා දුම්කොළ යනවා ඔළුවට ගන්නවා කොහොමද මුන්ට වැඩ කරන්න පුළුවන්ද බැලුවේ. එහෙනම් සේනා සංවිධානය කරලා තමයි පංචමහා වාදේ කරන්නේ. එදා ඒක පිළිගන්නේ. ඉතින් ඒක නිසා අපි මේ කරන්නේ අද අපට මුහුණ දෙන ප්‍රශ්නය මුහුණ දෙන සිදුවීම. දැන් ඔය කොහොම කතා කරනවා පහුගිය කාලේ බුදු පිළිම කැටුවා. මරාගෙන මැරුණා. මිනිස්සුන්ට දැන් ඒක මතක නැහැ. ඒවා නිකම්ම වෙන්නේ නැහැ. ඒවා නිකම්ම වෙන්නේ නැහැ. පුරාණේ එක තැනක තියෙනවා පිළිම වන්දනා කිරීම වනාහි මහා මනුෂ්‍ය ඝාතනයකට වඩා මහා භයානක පාපයක් කියලා. පිළිම වන්දනා කිරීම වනාහි මහා මනුෂ්‍ය ඝාතනයකට වඩා භයානකයි කියලා. තවදගෙන කියනවා පිළිම වන්දනා කිරීම වනාහි අල්ලා දෙවියන්ගේ සමාව නොලැබිය හැකි මහා පාපයක් කියලා. ඒතර මේකට බැලුවොත් අපි බෞද්ධ, කතෝලික, හින්දු මේ ඔක්කොම පිළිම වන්දනා කරන මිනිස්සු. එතකොට ඉගෙනීමක් ඇවිල්ලා තියෙනවා උන්මත්තක ලෙස මුස්ලිම් සමාජයේ ඉඳලා ඒ උන්මත්තක අන්තවාදීලා කතා කරන්න ඕනේ නැහැ. ඒක කතා කරන්නේ මුස්ලිම් මිනිස්සුන්ට කරන හිංසනයක් නෙවෙයි. ඒ මිනිස්සුන්ට කරන අගෞරවයක් නෙවෙයි. අපි බලන්න ඕන අපේ ධර්මයේ තුල හිංසාකාරී ඉගෙනීම් නැහැ. ඒතකොට හිංසාකාරී ඉගෙනීම් මතින් ගොඩ නැගෙන ඒ උන්මත්තක බලවේග වලට කොහොමද මේ අහිංසාවාදී බෞද්ධ මුණ දෙන්නේ? ඒක වෙන කලයක සාකච්ඡාවේ වෙනවා. අපි කෑ ගහලා පිටුනේ අපේ බුදුහාමුදුරුවෝ පිටුනේ ඵලයේ දිහා බලන්න එපා. ඒක උනා බලන්න. ඒ නිසා අපි පුරුදු වුණා හේතුඵලවාදී ඥානයේ පස්ස සිතා බලන්න. එහෙම බලනකොට අපි පුරාණය අතර ගත්තා කියුවා ජිහාදී සුන්නා ආදී වශයෙන් මුල මැද අග ඔක්කොම කියවලා බලලා බලපෑම් මේකේ තියෙන භයානක තත්ත්වයක් තේරුම් ගන්න.